පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ අපේ සිස්සතන් සංසුන් වීමට විනාඩියක් මෙත් වඩමු. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මම නිදුක් වෙම්වා. නිරෝග වෙම්වා. සුවපත් වෙම්වා.
දුකින් මිදෙම්වා. අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මාමෙන්ම මාගේ දෙමාපිය ගුරුවර දූ දරු සහෝදර නෑදෑ හිත මිතුරෝද මැදහත් අයද සතුරෝද අපාද්වීපා බහුපා චතුපා සත්වයෝද නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මාමෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි.
සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් දැනෙන අප තිරිලක් දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් දැනෙන අප සිරිලක් දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ තුමිවුවනින් දුටු දුටුවන් විනවන පියක කුලෙන් ඇතු ඇතුවන් කනහන අද බැතියෙන් නිති කෙරුවන් නමදින උදාර ගුණදම් සිත දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ ධර්මය දසත පැතිර වූ ජයවර්ධනපුර රජදහනේ සුභාෂිත වදනින් ඔප වූ ඉසිකෝ මන්බින්ද සුමගට යොමු වූ උදාර දරුවන් ධර්මය දසත පැතිර වූ ජයවර්ධනපුර රජදහනේ
ඉවත් කළ සුචරිතයෙන් අප නිති ඔබවත් කළ යසසින් දින දින පැජමේවා 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 වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා මොහොතක් වූ අපතේ නොයවන්නට සිත කය වේසා වැඩෙහි යෙදෙන්නට සැරසෙමු අද දින සරු කරගන්නට සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා රටට දැයට මෙහෙයක් සලසන්නට මිනිස් වගට සැනසීමක් දෙන්නට දිවියෙන් සවියෙන් බල ලැබ ගන්නට හිතා ගනිමු අද සතුටින් ඉන්නට සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා
සුබ උදෑසන මේ ඔබේ පළමුවන කාලච්ඡේදයේ ආරම්භයයි. Good morning. This is the beginning of the first period. අයුබෝවන් දූල පුතාලට අදත් අපි දහම් පාසලේ 8 වෙනි පාඩම සාකච්ඡා කරන්නයි සූදානම් වන්නේ. සමගි වෙලා ජය ගනිමු. සමගිය බලය වේ සැමටම සැපත ඇති වේ අසමගිය දුක වේ හැම දෙනාටම විපත් නැති වේ. හොඳ මේ කවියෙන් කියන්නේ සමගියෙන් හිටියොත් අපිට කිසිම කරදරයක් වෙන්නේ ජය ගන්න පුළුවන්. අසමගි වුණොත් අපිට හැමතිස්සෙම දුකින් තමයි කාලය ගත කරන්න සිද්ධ වෙන්නේ. අපට විපත් ඇති වෙනවා. සමගියෙන් හිටියොත් කිසිම කරදරයක් නැතුව කාගෙත් උදව් ඇතුව බොහොම ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කියන එක තමයි මේ කවියෙන් කියන්නේ. අපි දැන් හැමතිස්සෙම අපි හිතට ගන්න ඕනේ කා සමගත් සමගියෙන් ඉන්න. දැන් ඕගොල්ලන්ගේ පන්තියේ යාළුවෝ ඉන්නවා. ගෙදර ඕගොල්ලන්ගේ අක්කලා අයියලා නංගිලා මල්ලිලා ඉන්නවා. ඉතින් මේ හැමෝම එක ඒ වගේම ඕගොල්ලන්ගේ අසල්වැස්සි යාළුවෝ සමග සතුටින් සමගියෙන් රණ්ඩු වෙන්නේ නැතුව එක එක්කනාට ගරහන්නේ නැතුව බොහෝම හොඳට ඒ කියන්නේ එක එක්කනාගේ වැරදි හොයන්නේ නැතුව වැරදි කියන්නේ නැතුව අනිත් අයටත් උදව් කරමින් බොහෝම සමගියෙන් ඉන්න පුරුදු වෙන්න ඕන. අසමගි වුණොත් අපට කිසිම කෙනෙක් උදව්වට එන්නේ නැහැ. ඒ කියන්නේ අපේ අසල්වැසියෝ එක්ක හරි අපේ පන්තියේ යාළුවෝ එක්ක හරි අපි බොහෝම හොඳින් කාටත් උදව් කරගෙන ඒ වගේම රණ්ඩු වෙන්නේ නැතුව අනුන්ට හිරිහැරයක් කරන්නේ නැතුව සමගියෙන් ජීවත් වුණොත් අපිට කිසිම කරදරයක් ඇති වෙන්නේ නැහැ. එහෙම නොවුනොත් අපිට ගොඩාක් කරදරවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. දැන් ඕගොල්ලන්ගේ යාළුවෝ එක්ක ඕගොල්ලෝ සමගියෙන් හිටියේ නැත්තම් ඕගොල්ලෝ තනි වෙනවා. තමන් තනි වෙනවා. ඒ වගේම තමයි අසල්වැසියෝ සමග සමගියෙන් හිටියේ නැත්තම් ඕගොල්ලෝට කරදරයක් වුණාම උදව් කරන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැමෝටම උදව් උපකාර කරමින් හැමෝම එක්ක සුහදව සමගියෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. දැන් ඕගොල්ලන්ට තේරෙනවා මේ දවස්වල මේ කොරෝනා කියන රෝගය නිසා ගොඩාක් අය කරදරයටපත් වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලන් දකිනවා අහනවා මෙහෙම මේ රෝගයට ගොදුරු වුණ අයට ගෙදරින් නිවසින් එළියට යන්නවත් බැරිව යනවා. ඉතින් ඒ අවස්ථාවවලදී මේ ගමේ ඉන්න හිතවත් අසල්වැසියෝ ගොඩාක් උදව් උපකාර කරනවා. ඉතින් අන්න ඒ වගේ අපි මොනයම් හෝ කරදරයකටපත් වුනහම අපි හැමෝම එක්ක සමගියෙන් ඉන්නවා නම් ඒගොල්ලෝ අපිට උදව් උපකාර කරනවා. ඉතින් දැන් ඒ වගේම තමයි ඔයගොල්ලෝ මොනයම් හෝ ක්‍රීඩාවක් කරනවා නම් කණ්ඩායම් ක්‍රීඩාවක් කරන අවස්ථාවලදී ඔයගොල්ලන් බොහෝම සහයෝගයෙන් සමගියෙන් ඒ ක්‍රීඩාව කළොත් අපිට ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් එක එක්කෙනා අසමගි වෙලා එක එක්කෙනාට විරුද්ධව කටයුතු කළත් කණ්ඩායමක් වශයෙන් අපට ජයග්‍රහණය කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි හැමතිස්සෙම කා සමගත් සමගියෙන් ඉන්න පුරුදු වෙන්න ඕන. පුංචි කාලේ ඉඳලම ඒ විදිහට අපි ජීවත් වුණොත් අපි ලොකු වෙනකොටත් අපිට ඒ පුරුදු ඇති වෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ හොඳට හිතට ගන්න කවුරු සමගත් සමගියෙන් සහයෝගයෙන් ජීවත් වෙන්න. අද මම ඔයගලන්ට මේ සමගියේ තියෙන බලයත් අසමගි වුණොත් සිදුවන
කරදරත් පිළිබඳව කියවෙන පුංචි කතාවක් මේ ඔයගොල්ලන්ගේ පොතේ තියෙන පුංචි කතාවක් කියලා දෙන්න තමයි මම සූදානම් වෙන්නේ. ඔයගොල්ලන්ගේ දහම් පාසල් පොතේ 8 වෙනි පාඩම සමගි වෙලා ජය ගනිමු කියන පාඩම පෙරලා ගන්න. අපි බලමු. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ පින්තූරයේ කුරුල්ලෝ කණ්ඩායමක් මේ වැද්දෙක් ඉන්නවා. මේ වැද්දා දැලක් දානවා. මේ දැල ඔසවාගෙනම මේ කුරුල්ලෝ පියාඹගෙන යන පින්තූරයක් තමයි ඔයගොල්ලන්ට දකින්න තියෙන්නේ. හොඳයි. ඔන්න ඉස්සර කාලෙක වටු වැද්දෙක් හිටියා. දවසක් වටු වැද්දා දැල එළුවා. වටුවෝ දැලට අසු වුණා. සියලු දෙනාම එකතු වී දැල ඔසවාගෙන ගියා. අන්න ඉස්සර කාලෙක වටු වැද්දෙක් හිටියලු. ඒ කියන්නේ මේ වටුවෝ අල්ලන මේ වටු කුරුල්ලෝ අල්ලන වැද්දෙක් හිටියලු. මේ වැද්ද දවසක් මේ වටු කුරුල්ලෝ රංචුවකට දැලක් දැම්මා. මේගොල්ලන්ව අල්ලා ගන්න දැලක් දැම්මා. මේ වටුව සේරම අර දැලට හසු වුණා. නමුත් මේගොල්ලෝ කතා වුණා අපි එකපාරටම මේ දැල ඔසවාගෙන ඉගිල්ලිලා යමු කියලා. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කරේ? දැල ඔසවාගෙන ඉගිල්ලිලා අර වටු වැද්දාගෙන් බේරිලා ගියා. එතනදී මේගොල්ලෝ අර සමගියෙන් ඉඳලා එකපාරටම කට්ටියම කතා කරගෙන මේ දැල ඔසවාගෙන පියාඹා ගිය නිසා ඒගොල්ලන්ට මේ විපතින් බේරෙන්න පුළුවන් වුණා. ඊට පස්සේ දවසක් වැද්දාගේ දලට වටුවෝ අසු වුණා. ඔන්න ඊළඟ දවසෙත් මේ වටු වැද්දා මොකද කරේ? අර වටු කුරුල්ලන්ට දැල දැම්මා. ඒ දැල දානකොට දැන් මේ ඔයගොල්ලන්ට පින්තූරේ පේනවා. ඒ දැලට අර කුරුල්ලෝ සේරම දෙනා අසු වෙලා. දැයදා ඒගොල්ලන්ට පියාඹලා යන්න බැරි වෙලා. අපි බලමු ඇයි එහෙම උනේ කියලා. එදා වටුවෝ රණ්ඩු වෙලා කවුරුවත් දැල එස්සුවේ නැහැ. වටු වැද්දා වටුවන් සේරම අල්ලා ගත්තා. එදා මොකද සිද්ධ වෙලා තියෙන්නේ? මේගොල්ලෝ තරහ වෙලා ඉඳලා තියෙන්නේ. මේගොල්ලෝ රණ්ඩු වෙලා තරහ වෙලා. ඉතින් මේගොල්ලෝ අර අසමගි වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අර වටු වැද්ද දැල දැම්මහම මේගොල්ලෝ කවුරුවත් ඒක ඉස්සුවේ නැහැ. එක එක්කනා තරහ වෙලා ඉන්නේ. ඒ නිසා මේගොල්ලෝ මේ දැල එසෙව්වේ නැහැ. ඒ නිසා මොකද වුනේ? අර වටුවන් සියලුම දෙනා අර වැද්දාගේ දැලට හසු වුණා. ඉතින් මේ පුංචි කතාවෙන් දූලා පුතාලට තේරෙනවා අපි සමගි වෙලා හිටියොත් අපිට ජයග්‍රහණය කරගන්න පුළුවනි. අසමගි වෙලා හිටියොත් අපිට ජයග්‍රහණයක් ලබා ගන්න ලැබෙන්නේ නැහැ. කරදරයට තමයි පත් වෙන්නේ. දැන් මේ පුංචි කතාවෙන් ඕගොල්ලන්ට ඒක හොඳටම පැහැදිලි වෙන්න ඇති. පුතාලත් මේ කතාව හොඳට කියවන්න. මේ පාඩම කියවලා මේ කතාව හොඳට ඉගෙන ගන්න. ඒ වගේම මේ කවියක් තියෙනවා. ඒ කවියත් ඔයගොල්ලෝ පාඩම් කරගන්න. සමගිය බලය වේ සෑමටම සැපත ඇති වේ. අසමගිය දුක වේ හැම දෙනාටම විපත් නැති වේ. දැන් මම තවත් කවියක් ඕගොල්ලන්ට දෙන්නම්. මේ කවියත් ඕගොල්ලෝ පාඩම් කරගන්න. අසමගියෙන් වෙනසෙනවා සමගියෙන්ම ජය වෙනවා. එනිසා අපි හැම තැනදීම සමගි වෙලා ජය ගනිමු. අසමගිකම දුකට මුලයි සමගිය සැම සැපත ගෙනෙයි. එනිසා අපි හැම තැනදීම සමගි වෙලා ජය ගනිමු. හොඳයි. මේ කවියනොත් කියන්නේ අසමගි වුණොත් අපි වෙනසෙනවා. ඒ කියන්නේ අපිට කරදර ඇති වෙනවා. සමගියෙන් හිටියොත් අපිට ජය ලැබෙනවා. ඒ හින්දා අපි හැම තැනදීම හැමෝම සමග සමගි වෙලා ජයග්‍රහණය කරමු කියලා. අසමගි වුණොත් දුකට මුලක්. ඒ කියන්නේ අසමගිකම
දුකකට හේතුවක් වෙනවා. ඒ වගේම සමගියෙන් හිටියොත් සැපතක් ගෙන, ඒ කියන්නේ සතුටක් සැපතක් ගෙනල්ලා දෙනවා. ඒ නිසා අපි හැම තැනදීම සමගි වෙලා ජය ගනිමු කියලා තමයි මේ කවියනොත් කියන්නේ. හොඳයි එහෙනම් දූල පුතාලා මේ කවි ටිකත් පාඩම් කරගන්න. මේ පාඩමත් හොඳට කියවා ගන්න. මේ පාඩමෙනුත් ඔගොල්ලෝ කැමති අවස්ථාවක් චිත්‍රයට නගන්න. පාඩමේ මාතෘකාව ලියලා ඔගොල්ලන් කැමති අවස්ථාවක් චිත්‍රයකින් පෙන්වන්න. චිත්‍රය ඇඳලා ලස්සනට පාට කරන්න. එහෙනම් දූල පුතාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි පාසල මේ ළමයින් මේ පොළොව යටයි නොපෙනෙන්නේ පාසල මේ ළමයින් මේ පොළොව යටයි නොපෙනෙන්නේ තදින් වැස්ස වසින කලේ මල් පාසල වතුර වලේ තදින් වැස්ස වසින කලේ මල් පාසල වතුර වලේ වතුර පිරෙන වැහි කාලේ නිවාඩු දෙයි ඉස්කෝලේ වතුර පිරෙන වැහි කාලේ නිවාඩු දෙයි ඉස්කෝලේ නිවාඩුවට ඇඳුම් කොපේ පෙන්වා මල් ළමුන් පිපේ නිවාඩුවට ඇඳුම් කොපේ පෙන්වා මල් ළමුන් පිපේ මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි පාසල මේ ළමයින් මේ පොළොව යටයි නොපෙනෙන්නේ පාසල මේ ළමයින් මේ පොළොව යටයි නොපෙනෙන්නේ දැන් මල් පාසල් නිවාඩු ළඟදී අපටත් නිවාඩු දැන් මල් පාසල් නිවාඩු ළඟදී අපටත් නිවාඩු මේ ඔබේ දෙවන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the second period. තෙරුවන් සරණයි දූල පුතාලා. අද අපි කතා කරන්නේ වෙසක් පොය දවසේදී අපි කතා කරන බුද්ධ චරිතයේ අනිත් සිදුවීම ගැන. ඔයාලා දැන් බුද්ධ චරිතයේ ඔයාලා මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා සිදුහත් කුමාරයාගේ ඉපදීම. ඊළඟට අපි කතා කළා බුදු වීම ගැන නේද? ඔව්. දැන් ඊළඟ අවස්ථාව තමයි පිරිනිවන් පෑම. මොකද්ද පිරිනිවන් පෑම කියන්නේ? ඔව් පිරිනිවන් පෑම කියන්නේ අපි නම් මොකද වෙන්නේ? වයසට ගියාම හරි තරුණ කාලේ වෙන්නත් පුළුවන්. අපි හැමෝම
කවදා හරි දවසක මැරෙනවා නේද? ඔව්. එතකොට අපිට මැරෙනවා කියනවා. එතකොට අපි ස්වාමීන් වහන්සේ නමක් නම් මොකද්ද කියන්නේ? අපවත් වෙනවා කියලා කියනවා නේද? අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ? බුදුහාමුදුරුවෝ නිවන අවබෝධ කරගත්ත උත්තමයෙක්නේ. ඒ හින්දා අපි කියනවා උන්වහන්සේ පිරිනිවන් පෑවා කියලා. තේරුණාද? ඔව්. ඉතින් බුදුහාමුදුරුවෝ බුදු වෙලා බුදු වුණාට පස්සේ අවුරුදු 45ක් විතරම ධර්මයේ දේශනා කළා. නේද? ඒ දේශනා කරපු ධර්මයනේ අපි මේ අහන්නේ නේද? ඔව්. හාමුදුරුවරු බණට අපිට කියන්නේ ධර්මය. ඊළඟට පොත් වලින් ත්‍රිපිටකයෙන් අපි අහන්නේ ඒ ධර්මය. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය. ඉතින් දැන් මේ කියන ලොකු ගොඩාක් දේවල් එක දවසකින් බුදුහාමුදුරන්ට දේශනා කරන්න පුළුවන්ද? අමාරුයිනේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අවුරුදු 45 පුරාවට තැන් තැන්වල ගම්මින් ගමට වැඩම කරලා හැමෝටම ධර්මයේ දේශනා කළා. එක එක විහාරස්ථාන වලට ගිහිල්ලා ධර්මය දේශනා කළා. විහාරස්ථාන කියන්නේ මේ දැන් අද කාලේ වගේ පන්සල් ලොකුවට හදලා තියෙන නැතුව ඇති. නමුත් ධර්මය දේශනා කරන්න පුළුවන් විදිහේ තැන් සමහර විට ගස් යට වෙන්නත් පුළුවන්. සෙනග රැස් වෙන්න පුළුවන් ස්ථාන වෙන්නත් පුළුවන්. උයන් වල වෙන්නත් පුළුවන්. ඒ වගේ තැන්වල බුදුහාමුදුරුවෝ ගමින් ගමට වැඩම කරලා මිනිසුන්ට ධර්මය දේශනා කළා. සත්‍ය අවබෝධ කරලා දුන්නා. ඒ ධර්මය දේශනා කරාම රහත් වෙච්ච අය හිටියා නේද? එතකොට බුදුහාමුදුරුවෝ කීවද ඔයාලා එන්න එපා. ඔයාලට මම බණ කියන්නේ නැහැ. ඔය කට්ටිය විතරක් එන්න. එහෙම කළාද? නෑ. බුදුහාමුදුරුවෝ ભેදයක් නැතුව හැමෝටම එක වගේ බණ කීවා. ඉතින් මෙහෙම අවුරුදු 45ක් විතර බණ කීවා. බණ කියලා හැමෝ ඒ ධර්මයේ දේශනා කරනකොට බුදුහාමුදුරුවන්ට ශ්‍රාවකයෝ ඇති වුණා නේද? රහතන් වහන්සේලා ගොඩාක් බුදුහාමුදුරුවන්ගෙන් යටතේ පැවිදි වුණා. මහාන වුණා. ඉතින් ඒ හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කිව්වේ මිනිස්සුන්ට දැනගන්න ධර්මය දේශනා කරන්න කියලා. ඉතින් මෙහෙම නියම් ගම්වල බණ කියමින් වඩිනකොට මේ වයස අවුරුදු කීයක් විතර වුණාද බුදුහාමුදුරන්ට? ඔය 45 ඉවර වෙනකොට අවුරුදු 80ක් වෙනකම්ම ලෝක සත්වයාට ධර්මයේ දේශනා කළා. ඉතින් මේ අවුරුදු 80ක් කියන්නේ අද කාලේ නම් ටිකක් වයසයි නේද? ඒ වුණාට බුදුහාමුදුරුවෝ ඒ කාලෙත් ධර්මයේ දේශනා කරන්න ගමින් ගමට වැඩියා. ඒ ගිහිල්ලා මං කියවනේ දැන් උයන් වල එක එක විහාරස්ථාන කියන්නේ ශාලාවල ධර්මයේ දේශනා කළා කියලා. එහෙම ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ඒ දවස්වල ඒ කියන්නේ පිරිනිවන් පාන්න ආසන්න කාලේ හිටියේ සල් උයනක. ඒ සල් උයන
අයිති වෙලා තිබුණේ මල්ල කියලා රජදරුවා ටිකකට. හරිද? ඒ උපවත්තන කියලා සල්ලුයනා. ඉතින් මේ සල්ලුයනේ බුදුහාමුදුරුවෝ වැඩම කරලා හිටියේ. ඒ ඉන්න අතරේ තමයි බුදුහාමුදුරුවෝ සල්ගස් දෙකක් අතර තිබ්බ ආසනයක තමයි පිරිනිවන් පෑවේ. එතකොට කියනවා ගස්වල තිබ්බ මල් ඔක්කොම පිපිලා ඒවැ පෙති හැලුණා කියනවා. ඊට පස්සේ දෙවිවරු උඩින් ඇවිල්ලා මල් ඉස්සා කියලා කියනවා. රහත් වෙච්ච රහතන් වහන්සේලා නම් අඬන්නේ නෑනේ, සත්‍ය අවබෝධ කරගෙනනේ හිටියා. රහත් වෙච්ච නැති ආනන්ද හාමුදුරුවෝ වගේ හිමිවරු හරියට දුක් වුණා. රජවරු ගොඩ පෝරිමේ ආවල් බලන්න. ඔයාලා දැකලත් ඇති පිරිනිවන් මංචකේ පිළිම බුදුහාමුදුරුවන්ගේ. දැකලා නැද්ද? දැන් මතක නැද්ද? ඔයාලට තෝරගන්න බැරුව තමයි ඇත්තේ. කොහොමද අපි හොයාගන්නේ පිරිනිවන් පාපු බුද්ධ ප්‍රතිමාවකුයි සත්‍යපෙන බුද්ධ ප්‍රතිමාවකුයි වෙනස? ඒක මං කියන්නම්. දැන් බුදුහාමුදුරන්ගේ ශ්‍රීපතුල් දෙක තියෙනවනේ කකුල් දෙකේ. ඒ ශ්‍රීපතුල් දෙකේ මාපට ඇඟිලි දෙක තියෙනවනේ. ඒ දෙක එක ගානට තියලා කකුල් දෙක එක ගානට තිබුණොතින් බුදුහාමුදුරුවෝ සැතපිලා. හරිද? බැරි වෙලාවක්වත් බුදු පිළිමේ ශ්‍රීපතුල් දෙකේ මාපට ඇඟිලි දෙක එක ගානට නැතුව පොඩ්ඩක් උඩ යට වෙලා තියෙනවා නම්, එක ගානට නැතුව වෙනස් වෙලා කකුල් දෙක එක ගානට නැතුව පොඩ්ඩක් එහා මෙහා ගිහින් තියෙනවා කියන්නේ ඒක බුද්ධ පරිනිර්වාණයේ ප්‍රතිමාවක්. තේරුණාද? හරි. දැන් අර අපි අහලා තියෙනවනේ මේ බුදුහාමුදුරුවෝ ඉපදුනාමත් උදාන වාක්‍යයක් කිව්වා කියලා. ඒ වගේම බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාද්දී ඒ හිටිය හාමුදුරුවරුන්ට කිව්ව එකම දේ තමයි සියලු දෙනාටම මොකද්ද? කුසල් කරන්න අකුසල් කරන්න එපා කියලා. මොනවාද මේ කුසල් අකුසල්? කුසල් කියන්නේ පින් හැදෙන වැඩ. කියන හොඳ දේවල්. නරක කරන්න එපා, හොඳ කරන්න කියන එක තමයි බුදුහාමුදුරුවෝ පරිනිර්වාණය කරන මොහොතේ කීවේ. ඉතින් ඔයාලා ඒක අහන්න ඕනේ නේද? ඉතින් මේ බුද්ධ පරිනිර්වාණයත් අපිට සිද්ධ වුණේ කවද කියලාද මං කිව්වේ? වෙසක් පුර 15ක පොයේ දවසේ නේද? දැන් කියන්නකෝ වෙසක් පුර 15ක පොයේ දවසේ කොහේදද මේ බුද්ධ පරිනිර්වාණය සිද්ධ වුණේ? මල්ල රජදරුවන්ගේ සල්ලුයනේ. මල්ල රජදරුවන්ගේ සල්ලුයන කොහෙද තිබුණේ? කුසිනාරාවේ. හරිද? ඉතින් ඒකෙදි හැමෝම කම්පා වුණා නේද? අපිත් කැමතිනේ දැනුත් අපි ඉන්න කාලෙත් බුදුහාමුදුරුවෝ හිටියා නේද? ඉතින් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාපු එක ගැන හැමෝම කම්පා වුණා. දැන්
ඔයාලට තියෙනවා පාඩම් කරගන්න පුහුණුවට එකක් අච්චුපොතේ. ඔයාලට අච්චුපොත් හම්බ වෙලා තියෙනවද? එහෙමනම් ඒක පාඩම් කරගත්තා නම් ඔයාලට වෙසක් පොය දවසේ තියෙන වැදගත්කම නිකම්ම මතක හිටිනවා. මොකද්ද දන්නවද? වෙසක් දිනේ සල්ුයනේ කුමරු ඉපදුනා. වෙසක් දිනේ බෝසෙවනේ බුදු බව ලැබුවා. වෙසක් දිනේ සල් සෙවනේ පිරිනිවනට පත් වූවා. හරිද? හොඳයි. එහෙනම් ඒකත් පාඩම් කරගන්න ඕනේ ඔයාලා. හරිද? හරි. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි.
මේ ඔබේ තුන්වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the third period. සුබ දවසක් දූල පුතාලට. අදත් අපි දහම් පාසලේ 9 වෙනි පාඩම කරන්නයි සූදානම් වන්නේ. සෝපාක පොඩි හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ ලොකු මිනිස්සුන්ට විතරක් නෙමෙයි කුඩා දරුවන්ටත් ඒ වගේම තිරිසන් සත්තුන්ටත්, ඒ කියන්නේ සත්තුන්ටත්, අපාවට පරිසරයේ සිටින සතුන්ටත් කරුණාව දැක්කුවා. ඒ හින්දා මේ කරුණාව දක්වපු නිසා බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයාණෝ කියලා හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ අසරණ අයට ගොඩාක් කරුණාව දක්වපු මහා කාරුණිකයාණෝ කියලා තමයි හඳුන්වන්නේ. කරුණාවෙන් යුතු බුදු හිමි සාදු කියා මම නමදිමි අසරණයන් හට සලකමි මම හොඳ දරුවෙක් වෙමි. කරුණාවෙන් යුතු බුදු හිමි සාදු කියා මම නමදිමි අසරණයන් හට සලකමි මම හොඳ දරුවෙක් වෙමි. හොඳයි. කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ අන් අයට කරුණාව දැක්වා වගේ මමත් අසරණයන් හට සලකන කරුණාව දක්වන හොඳ බොදු දරුවෙක් වෙනවා කියලා තමයි මේ කවියෙන් කියවෙන්නේ. මහා කාරුණික බුදු පියාණෝ. කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ සියලු දෙනාටම කරුණාව දක්වපු නිසා මහා කාරුණික බුදු පියාණෝ කියලා හඳුන්වනවා. මේ බුදුරජාණන් වහන්සේ කුඩා අසරණ දරුවෙකුට පිහිට වුණු අවස්ථාවක් පිළිබඳව කියවෙන කතාවක් තමයි අපි මේ 9 වෙනි පාඩමෙන් අද ඉගෙන ගන්න යන්නේ. සෝපාක පොඩි හාමුදුරුවෝ. සෝපාක කියන අසරණ වුණ දරුවෙකුට පිහිට වුණ අවස්ථාවක් ගැන තමයි මෙම කතාවෙන් කියවෙන්නේ. තාත්තා නැති පුංචි අසරණ ළමෙක් අම්මට හොරෙන් මිනි පිට්ටනියකට ගෙනවිත් දාලා ඔහුගේ නම සෝපාක. මේ පින්තූරේ පේනවා ඔයගලන්ට පුංචි දරුවෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ යාට පිහිට වෙන එයා අසලට පැමිණලා තියෙනවා. මේ පුංචි දරුවා එයාගේ තාත්තා නැහැ. ඉතින් මෙයා එයාගේ අම්මට හොරෙන් මිනි පිට්ටනියකට ගෙනවිලා දාලා තියෙනවා. එයාගේ නම තමයි මේ සෝපාක. මේ සෝපාක කියන පුංචි දරුවාගේ තාත්තා නැහැ. ඉතින් මෙයාගේ අම්මට හොරෙන් මෙයාව මිනි පිට්ටනියකට ගෙනත් දාලා ඉන්නවා. ඉතින් දැන් මේ මහරෑ සෝපාකට හරිම බයයි. අනේ මාව බේරා ගන්න කෙනෙක් නැද්ද? එහෙම කියමින් සෝපාක ඇඬුවා. දැන් ඉතින් රෑ වෙනකොට ගොඩාක් බයයි. මිනි පිට්ටනියක පුංචි දරුවෙක්ට ඉන්න හරිම බයයි. දැන් වගේ නෙමෙයි ඉස්සර කාලේ මිනි පිට්ටනිවල මිනි රෙදි වලින් ඔතලා තමයි නිකන් ගෙනහිල්ලා දානවා. ඉතින් දැන් මේ පුංචි දරුවට හරිම බයයි. ඉතින් මෙයා අනේ මාව බේරා ගන්න කෙනෙක් නැද්ද කියමින් කෑ ගහමින් මෙයා ඇඬුවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ සෝපාකට කතා කළා. සෝපාක මා ළඟට එන්න. මා ඔබට පිහිට වෙනවා. ඊට පස්සේ දැන් මේක දැක්කා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ සෝපාක ළඟට ආවා. ඇවිල්ලා සෝපාකට කතා කළා. සෝපාක මා ළඟට එන්න මං ඔබට පිහිට වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ අසරණ වුණ පුංචි දරුවට කතා කරා. සෝපාකගේ බය නැති වුණා. හරිම සතුටින් බුදුහාමුදුරුවන් ළඟට ගියා. දැන්
මෙයාට හරිම සතුටුයි. අර බය වෙලා හිටපු එක නැතුව ගියා. ඉතින් හරිම සතුටින් බුදුහාමුදුරුවෝ ළඟට ගියා. බුදුහාමුදුරුවෝ අසරණ සෝපාකට පිහිට වුණා. බණ කියා දුන්නා. සෝපාක හරිම කැමැත්තෙන් මහාන වුණා. සෝපාකගේ අම්මටත් හරි සතුටුයි. දැන් මෙයා බුදුරජාණන් වහන්සේ මොකද කරේ? මෙයාව බුදුරජාණන් වහන්සේගේ ආරාමයට එක්කගෙන ගිහිල්ලා මේ පුංචි දරුවට බණ කියලා දුන්නා. බණ කියලා දීලා මහාන කළා. දැන් ඉතින් සෝපාකගේ අම්මටත් හරිම සතුටුයි සෝපාක මහාන වුණ නිසා. ඉතින් බුදුහාමුදුරුවෝ ළමයින්ට හරිම කරුණාවයි. හරිම කරුණාවයි. බුදුහාමුදුරුවෝ මේ අසරණ මේ සෝපාකට විතරක් නෙමෙයි සුනීත කියන පුංචි දරුවටත් මට්ට කුණ්ඩලි පටාචාරා කිසා ගෝතමී ආදී අයටත් බුදුහාමුදුරුවෝ කරුණාව දැක්වුවා. ඒගොල්ලන් දුකටපත් වෙලා සිටපු අවස්ථාවලදී ඒගොල්ලන්ට පිහිට වුණා. සුනීත කියන්නේ පුංචි දරුවෙක්. ඒ වගේම මට්ට කුණ්ඩලී කියන්නේත් ලෙඩ වුණ පුංචි දරුවෙක්. පටාචාරා අම්මා කෙනෙක්, කිසා ගෝතමී ඒත් අම්මා කෙනෙක්. ඉතින් මේගොල්ලන්ටත් බුදුහාමුදුරුවෝ කරුණාව දක්වා අසරණ අවස්ථාවේදී පිහිට වුණා. ඉතින් ඕගොල්ලන්ට මේවා තව ලොකු පන්තිවලදී ඉගෙන ගන්න පුළුවන් මේ අය ගැනත්. අද අපි ඉගෙන ගත්තේ සෝපාක කියන පොඩි හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ පිහිට වුණ අවස්ථාවක් ගැනයි. හොඳයි. මේ පාඩමේ එන සෝපාක අසරණ ළමයෙකුනේ ඇයි? මේ පාඩමේ එන සෝපාක අසරණ ළමයෙකුනේ ඇයි? එයා අසරණ වුණේ එයාගේ තාත්තා නැති නිසා. තාත්තා නැති නිසා තමයි මේ පුංචි දරුවා අසරණ වුණේ. ඔහුට කුමක් වූයේද? අම්මට හොරෙන් මිනි පිට්ටනියකට ගෙනවිත් දැම්මා. එයාගේ අම්මට හොරෙන් මිනි පිට්ටනියකට ගෙනවිල්ලා දැම්මා. එම පිට්ටනියේ තනි වූ සෝපාක හැඬුවේ කුමක් කියමින්ද? මෙයා හැඬුවේ කුමක් කියමින්ද? අනේ මාව බේරගන්න කෙනෙක් නැද්ද කියමින් තමයි එයා හැඬුවේ. සෝපාකට පිහිට වීමට පැමිණියේ කවුරුන්ද? සෝපාකට පිහිට වෙන්න පැමිණියේ බුදුරජාණන් වහන්සේ. බුදුහාමුදුරුවෝ සෝපාකට කුමක් කීවේද? සෝපාක මා ළඟට එන්න, මා ඔබට පිහිට වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ සෝපාකට කිව්වේ. බුදුහාමුදුරුවෝ සෝපාකට පිහිට වූයේ කෙසේද? බුදුහාමුදුරුවෝ සෝපාකට බණ කියලා දීලා මහාන කළා. සෝපාකගේ මව සතුටටපත් වූයේ ඇයි? සෝපාකගේ මව සතුටටපත් උනේ සෝපාක මහාන වුණ නිසා. මේ කතා පුවතින් අපට ගත හැකි ආදර්ශ මොනවාද? මේ කතා පුවතින් අපිට ගන්න පුළුවන් ආදර්ශ තමයි අන්න අසරණ අයට පිහිට වෙන්න ඕන. අපිත් පුංචි කාලේ ඉඳන්ම අසරණ වුණ අයට පිහිට වෙන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම අන් අයට කරුණාව දක්වන්න ඕන. අන් අයට කරුණාව දක්වන්න ඕන. මේ බුදුරජාණන් වහන්සේත් අන් අයට කරුණාව දැක්වා අසරණ අයට පිහිට වුණා. ඒ වගේ අපිත් අන් අයට අසරණ අයට පිහිට වෙලා කරුණාව දක්වන්න පුරුදු වෙන්න ඕන. හොඳයි, ඕගොල්ලෝ මේ සෝපාක කතාවෙන් සිද්ගත් අවස්ථාවක් චිත්‍රයට නගන්න. මේකෙනුත් ඕගොල්ලෝ කැමති අවස්ථාවක් චිත්‍රයට නගන්න. මේ පාඩම හොඳට කියව ගන්න. මේ කවියත් පාඩම් කරගන්න. මම ඕගොල්ලන්ට තව කවියක් දෙනවා. මේ කවියත් කියලා පාඩම් කරගන්න. බුදුහාමුදුරුවන්
ඉස්සර වඩිනකොට මම හිටියනං කැලයට යන විට දරට වනමල් නෙලා තුරා සිරි පතුල පිට වැඳ වැටෙනවා නොගිහින් ගෙට වරුවකට. හරි. පුතාලා මේ කවියත් හොඳට පාඩම් කරගන්න. ඔයගොල්ලන්ගේ පොතේ පාඩමත් හොඳට කියව ගන්න. කියවලා ලස්සන චිත්‍රයක් ඇඳලා පාට කරන්න. මේ කතාව ඔයගොල්ලෝ මතකයෙන් කියන්න පුරුදු වෙන්න. ඔයගොල්ලන්ට තෙරුවන් සරණයි. මගේ සකියා පත් ළමයෙකි නුවණත් ඇත්තෙකි වැඩටත් සමතෙකි උදයම පුබුදී මුගුණට දියදී කුල දෙවි නමදීගේ දොර හමදී සිත වෙන දෙයකට නොහරි කිසිවිට වෙලාව නොවැරද කෑමට ආසන්ද ඔහුට වඩා සොඳ මහතෙක් කවරෙද දරුවන්නේ මුහුණු පිපෙන්නේ එහි කියවීමට ලියුමට ගැනුමට කවුගී කීමට දිවැනිත කාහට කටයුතු පසුදින සලකයි නුවණින සොඳදේ සිතුමත් සිතුදේ කීමත් කීදේ කෙරුමත් නොහරි සිරිමත් පිය සහ ගුරු නෑදෑසෝ සැමටම කීකරු සැප පිපි මේ දරු මා පිය සහ ගුරු නෑදෑසෝ සැමටම කීකරු සැප පිපි මේ දරු මේ ඔබේ විවේක කාලය. This is the time for your interval. මගේ සිත තැන්පත්ය 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 මගේ සිත
මේ ඔබේ 4 වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the 4th period. තෙරුවන් සරණයි දුවේ පුතේ. ඉතින් අපි අදත් දොළ පුතාලා එක්ක එකතු වෙලා ඉන්නේ පුංචි දොළ පුතාලට හොඳ දරුවෙක් වෙන්නේ කොහොමද කියලා දෙන්න. පසුගිය සතියේදී අපි කතා කළා අපේ අනිත් අයගේ දේවල් ගන්න හොඳ නැහැ. හොරකම් කරන්න හොඳ නැහැ කියලා නේද? ඉතින් මං අදත් පුංචි දොළ පුතාලා වෙනුවෙන් ඉතා වටිනා කවි දෙකක් තෝරගත්තා. මේ කවි දෙකත් මම තෝරගත්තේ සිරිත් මල්දම කියන පොතෙන්. අපි මුලින්ම බලමු අද මම තෝරගත්තු කවි දෙක මොකක්ද? ඒ කවි දෙකේ තේරුම් මොනවද කියලා. පුංචි දුවල පුතාලා ලෑස්ති නේද? හරි. අපි එහෙනම් බලමු. කුණු සරප නොකියනු කේලම් වචන නොකියනු විහිළු බොරු නොකියනු එනුම් පද කිසිවෙකුට නොකියනු කැත වචන නොකියන්න කේලම් නොකියන්න විහිළුවටවත් බොරු නොකියන්න කිසිවෙකුට එනුම් පද නොකියන්න බොරු කීම කැතමය ගැරඩි කුණටත් නොසමය ඇත්තනම් කදිමය මෙලොව රජ සැපතටත් උතුමය බොරු කීම කැත සිරිතකි. එය ගැරඩි ගුණකටත් වඩා නොවටිනා දෙයකි. ඇත්ත කීම හොඳම දෙයකි. එය මෙලොව රජ සැපතටත් වඩා උතුම්මය. ඉතින් පුංචි දුවේ පුතේ මේ තමයි මං අද පුංචි දුවල පුතාලා වෙනුවෙන් තෝරගත්ත කවි දෙක. ඉතින් දුවේ පුතේ මේ කවි දෙක අහනකොට පුංචි දුවල පුතාලට මොකද්ද හිතෙන්නේ? තේරෙනවද මොකද්ද මේ කවි දෙකෙන් කියවෙන්නේ කියලා? ඔව්. මේ කවි දෙකෙන් කියවෙන්නේ පුතේ මේ කවි දෙකෙන් මතක් කරන්නේ වැඩිහිටි අය, පුංචි අය අපි හැමෝම කරන වැරද්දක්. හැබැයි අපි නොකල යුතු දෙයක් ගැන තමයි මේ කවි දෙකෙන්ම මතක් කරලා දෙන්නේ. මම තවත් විදිහකට කිව්වොත් මේ කවි දෙකෙන්ම කියවෙන්නේ පුතේ පන්සිල් වන 4 වන සිල්පදය ගැන. මොකද්ද 4 වෙනි සිල්පදය? මතක් කරන්න බලන්න. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒක නේද 4 වෙනි සිල්පදය? ඉතින් මොකද්ද මේ සිල්පදයේ තේරුම? මම බොරු නොකියමි. නේද? අපි හැමදාම උදේට සමාදන් වෙන එක සිල්පදයක් බොරු කියන්නේ නැහැ කියලා. මෙතනදී දුවේ පුතේ මේ සිල්පදයේදී බොරු කියන්නේ නැහැ කියලා කිව්වට එතනට බොරු කියන එක විතරක්ම නෙවෙයි අයිති වෙන්නේ. මේ සිල්පදයට අයිති වෙනවා. පරුෂ වචන නොකියන්න, ළඟට කේලම් වචන නොකියන්න, ඇනුම් පද නොකියන්න, බොරු නොකියන්න මේ කියන 4ම අදාළ වෙන්නේ මේ සිල්පදයට. ඉතින් මේ කියන වැරදි 4ම අපේ අතෙන් සිද්ධ වෙනවනේ. හැම වෙලාවෙම නැති වුණත් සමහර වෙලාවල් වලට මේ වැරදි කරනවා. හැබැයි මේ වැරදි දුවේ පුතේ අපි කොයිම වෙලාවකවත් කරන්න හොඳ නැහැ. අපි කිසිම වෙලාවක නරක වචන කියන්න හොඳ නැහැ. ඒ වගේම කේලම් කියන්නත් හොඳ නැහැ. විහිළුවකටවත් බොරුවක් කියන්න හොඳ නැහැ. ඒ වගේම තමයි කිසිවෙකුට ඇනුම් පද කියන්න හොඳ නැහැ. අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. නරක වචන.
මොනවද මේ කියන නරක වචන? දුවලා පුතාලගේ අම්මලා තාත්තලාත් නිතරම කියනවනේ නරක වචන කියන්න එපා කියලා නේද? ඔව් අපි කොයිම වෙලාවකවත් දුවේ පුතේ නරක වචන කියන්න හොඳ නැහැ. නරක වචන කිව්වොත් එයා හොඳ දරුවෙක් නම් වෙන්නේ නැහැ. අපිට ඕනේ හොඳ දුවෙක් පුතෙක් වෙන්නනේ නේද? ඉතින් අපි කොයිම වෙලාවකවත් නරක වචන කියන්න හොඳ නැහැ. ඒ වගේම කේලම් කියන්න හොඳ නැහැ. කෙනෙක් ගැන තවත් කෙනෙක්ට එයාගේ වැරදි වෙන්න පුළුවන්, එයා කරපු දෙයක් වෙන්න පුළුවන්. මේ කිසිම දෙයක් කියන්න හොඳ නැහැ. ඒ වගේම විහිළුවකටවත් බොරුවක් කියන්න එපා දුවේ පුතේ. ඒක ගොඩාක් නරක පුරුද්දක්. ඒ වගේම ඇනුම් පද කියන්න හොඳ නැහැ. අපි මේ වැරදි 4ම කළොත් ඒකෙන් අපේ වගේම අනිත් අයගේ හිත රිදෙනවා. ඉතින් අපි මේ වැරදි නොකර හිටියොත් අපේ හිත රිදෙන්නෙත් නැහැ, අනිත් අයගේ හිත රිදෙන්නෙත් නැහැ. කොහොමද අපේ අනිත් අයගේ හිත රිදෙන්නේ අපි මේ වැරදි කරාම? හිතන්නකෝ. පුංචි දුවලා පුතාලා කාට හරි නරක වචනයක් කියලා බනිනවා. එහෙම නැත්තම් කවුරු හරි කෙනෙක් දුවලා පුතාලට නරක වචනයක් කියලා බනිනවා. දුවලා පුතාලා කැමතිද කවුරු හරි දුවලා පුතාලට එහෙම බනිනවට, නරක වචන කියනවට? නෑනේ නේද? ඉතින් දුවලා පුතාලා කැමති නෑ වගේ තමයි අනිත් අයත් කැමති නෑ දුවේ පුතේ නරක වචන කියලා ඒගොල්ලන්ට බනිනවට. ඒ වගේම ඒගොල්ලෝ ගැන කේලම් කියනවට. ඒගොල්ලන්ට බොරු කියනවට. නේද? ඉතින් අපි මේ වැරදි කරන්නේ නැතුව ඉමු. එතකොට දෙවෙනි කවියෙනුත් කියුණානේ බොරු කියන්න එපා කියලා නේද? ඒකේ කිව්වා බොරු කියන එක නරක වැඩක්, කැත සිරිතක්. ඒ බොරු කියන එක කොහොමද කියලා කියනවා කවියේ. ඒක ගැරඩි කුණකටත් වඩා නොවටිනා දෙයක් බොරු කියනවා කියන එක. ඔයාලා දන්නවනේ ගැරඩියා? ඒ මැරිච්ච ගැරඩියෙක්ගේ ඒ ශරීරයකටත් වඩා බොරු කියන එක හරි කැත දෙයක්. ඒකින්ද බොරු කියන්න එපා. බොරු කියන්නේ නැතුව ඇත්ත කියන්න. ඇත්ත කියන එක හොඳයි. ඇත්ත කියන එක කොහොමද කියනවා නම් ඇත්ත කියන එක පුතේ අපිට රජ කමින් හම්බ වෙන සැපතටත් වඩා ගොඩාක් උතුම් දෙයක්. ඇත්ත තමයි ගොඩාක්ම වටිනාම දෙය. ඉතින් කොයිම වෙලාවකවත් කාටවත් විහිළුවකටවත් බොරුවක් කියන්න එපා. ඉතින් දුවේ පුතේ මේ නරක වචන කියන එක, ඊළඟට කේලම් කියන එක, බොරු කියන එක, ඇනුම් පද කියන එක මේ 4ම අපි වචනයෙන් කරන වැරදි. වචනයෙන් කරන පව් වැඩ. අපි මේ වැරදි කරන්න හොඳ නැහැ. පුංචි දුවෙක් පුතාලා විදිහට හොඳ දුවෙක් පුතෙක් වෙන්න නම් අපි මේ වචනයෙන් වෙන වැරදි කරන්නේ නැතුව ඉන්න ඕනේ. මේ 4 කරන්නේ නැතුව ඉන්න අපිට අමාරු නැහැ. නේද? අපිට බොරු නොකිය ඉන්න පුළුවන්. අපි හැමතිස්සෙම ඇත්ත කියන්න පුළුවන් අපිට. අපිට ඒකෙන් කොච්චර වැරද්දක් වුණත් ඇත්ත කියන එකෙන් වැරද්දක් නම් වෙන්නේ නැහැ. ඒ වුණාට අපිට අවාසියක් වෙන්න පුළුවන් තැන් තියෙනවා. අපිට කොච්චර අවාසියක් වුණා වුණත් අපි බොරු කියන්න හොඳ නැහැ. අපි හැමතිස්සෙම ඇත්ත තමයි කියන්න ඕනේ. අපිට ඒ වෙලාවේ ඒ දෙයින් කිසිම ප්‍රයෝජනයක් නොවෙන්න පුළුවන්. අපිට කිසිම වාසියක් නොවෙන්න පුළුවන්. එනට පුංචි දුවේ පුතේ අපි ඒ කියපු ඇත්ත නිසා අපිට කොයිම වෙලාවක හරි අපිට ඒකෙන් වෙන්නේ හොඳක්ම තමයි. ඒකින්ද කොයිම වෙලාවකවත් නරක වචන කියන්න එපා. කේලම් කියන්න එපා. බොරු කියන්න එපා. ඒ වගේම ඇනුම් පද කියන්න එපා. පුංචි දුවලා පුතාලා මේ වචනයෙන් වෙන වැරදි වලින් වැළකීලා හිටියොත් පුංචි දුවලා පුතාලට පුළුවන් වටිනා කියන කෙනෙක් වෙන්න. හොඳ කෙනෙක් වෙන්න. දුවලා පුතාලා දන්නවනේ මල් සුවඳයිනේ නේද? ඉතින් අපි මේ වැරදි නොකර හිටියොත් පුංචි දුවලා පුතාලටත් පුළුවන් ඒ සුවඳ හමන මලක් වගේ වෙන්න. අපි හැමෝම කැමති ඒ සුවඳ මල් වලටනේ. ඉතින් දුවලා පුතාලත් කැමතිනේ නේද සුවඳ මලක් වෙන්න? ඉතින් පුංචි දුවේ පුතේ ඊට පස්සේ මේ වැරදි කරන්න එපා. අද මම පුංචි දුවලා පුතාලට කියලා දෙන්නේ මේ පුංචි දේ. ඉතින් මං හිතනවා පුංචි දුවලා පුතාලා මං කියලා දීපු දේ හොඳට හිතට ගත්තා කියලා. අපි ඊළඟ දවසෙත් බලමු මේ වගේම පුංචි දුවලා පුතාලට
හොඳ දුවෙක් පුතෙක් වෙන්න තවත් මොනවද කරන්න පුළුවන් කියලා. අපි අදට අපේ පාඩම නවත්තමු. පුංචි දුවලා පුතාලට තෙරුවන් සරණයි. මේ ඔබේ පස්වන කාලච්ඡේදයේ ආරම්භය. This is the beginning of the 5th period. ලබු ගෙඩියේ තොවිලේ වගේ. දුවේ පුතේ එකෝමත් එක කාලෙක බොහෝම දුක්මහන්සියෙන් ගොවි තැන් කරගෙන ජීවත්තුුණු ගොවි පවුලක් හිටිය. දෙන්නගෙම මහන්සිය නිසා ගමරාලට පුළුවන් වුණා හොඳ සාරවත් එලවලු කොටුවක් වවාගන්න. ඉතින් මේ නිසා ගමරාලගේ අතමිට එහෙමත් හොන්දට සරුවෙලයි තිබුණේ. මෙහෙම කාලේ යද්දී ගමහාමිනේට හරි පුදුම ඇබැත්තියක් වුණානේ. ඒ තමයි ගමහාමිනේට හැදුන අඳුනගන්න බැරි රෝගයක්. ඉතින් ගමරාල දන්න තරම් වෙදරාලලා ගෙනල්ලා ගමහාමිනේව සුවපත් කරන්න හැදුවා. ඒත් කිසිම වෙදෙකුට බැරි වුණානේ මේ ගමහාමිනේව සුවපත් කරන්න. දවසක් මේ ගමරාල රටේ නමගිය කට්ටනිරාල කෙනෙක්ට කතා කරලා ගමහාමිනේ සුවපත් කරලා දෙන්ට කියලා කිව්. ඉතින් මේ කට්ටනිරාලත් ගමහාමිනේව පරීක්ෂා කරලා මෙන්න මෙහෙම කිව්. මේක නං ස්තීරුවෙන්ම යක්ෂ දෝෂයක් රාලේ. මේ ලෙඩේ සුවපත් කොරන්න නම් තොවිලයක් කාරියේ නටන්නම වෙනවා. ඉතින් ගමරාලත් ඒ වචනෙට කැමති වෙලා තොවිලෙ නටන්න දිනයකුත් දාගත්තා. මේ තොවිලෙ ගම ගෙදරින් එළිය කරමුය කියලා දෙන්න කතාව. දැන් ඔන්න තොවිලෙ කරන දවසත් උදා වෙලා. කට්ටනිරාල තොවිලෙ පටන් ගත්තා. මෙන්න බොලේ තොවිලෙ වැඩ පටන් ගත්තා විතරයි කොහේවත් නැති අනෝරා වැස්සක් වහින්න පටන් ගත්තා. අදෙයනේ දැන් මොකද කරන්නේ? මේ තොවිලේ කලමන අවුස්සන් ගෙදර යන්ට ඒකට කාලයක් තියෙනවය. ගමරාල කල්පනා කළා. අන්න එතකොට ගමරාලට මතක් වුණා තමන්ගේ එළවලු කොරටුවේ තිබුණු අලියෙක් තරම් විශාල ලබු ගෙඩිය. ඒ පාර ගමරාල කට්ටනිරාල ළඟට ගිහිල්ලා මෙන්න මෙහෙම කිව්වා. කට්ටනිරාලේ තමුන් නැහේ ඔහොම ඔය කාර්ය කොරගෙන යන්. මගේ කොරටුවේ මෙදා පාර හැදිලා තියෙනවා අලියෙක් තරම් ලොකු ලබු ගෙඩියක්. මම ජීවිතේටවත් දැකලා නැහැ එහෙම ලබු ගෙඩියක්. මං ඒක ඇන්න ඇවිල්ලා සකස් කරලා කාර්යය දෙන්නම්. අපි ඒකේ මේ කාර්ය කරමු. කට්ටනිරාල මේ කාරණේට කැමති වුණා. පුළුවන් හැමෝම එකතු වෙලා ලබු ගෙඩිය කඩාගෙන ඇවිත් ඒකේ නැට්ට ළඟින් දොරක් හදලා ලබු ගෙඩියේ මැද අයින් කරලා ඇතුලේ ඉන්න පුළුවන් විදිහට හැදුවා. ඊට පස්සේ තොවිලේ ආම්පන්නත් තරම් හැමෝම ලබු ගෙඩිය ඇතුළට ගියාම ගමරාල ලබු ගෙඩියේ දොර වැහුවා. දැන් ලබු ගෙඩිය ඇතුලේ තොවිලේ කරගෙන යනවා. මේ අතරේ ලබු ගෙඩිය ඇතුලේ ඉන්න අය නොදන්නවා වුණාට වැස්සෙන් ලබු ගෙඩිය පාවෙලා ගිහින් ඇලකට වැටුණා. ඇලෙන් ගඟකට වැටුණා. ගඟ දිගේ ගිහින් ලබු ගෙඩිය මහ මුහුදට වැටුණා. මේ මොකවත් ලබු ගෙඩිය ඇතුලේ තොවිලේ නටන අය දැනන් හිටියේ නෑ. ඉතින් මුහුදේ පාවුණු මේ ලබු ගෙඩිය විශාල මාළුවෙක් ගිල්ලා. දැන් හරි වැඩේ. තොවිලේ නටන අය දැන් ඉන්නේ මාළුවගේ බඩේ. ඉතින් ඊට පස්සේ මේ මාළුවා මාළු මරණ දීවරයෝ එලපු දැලකට අහුණා. දීවරයෝ බොහෝම අමාරුවෙන් මේ විශාල මාළුවාව ගොඩට ඇදගත්තා. අනේ අපේ මේ තරම් විශාල මාළුවෙන් නම් මගේ ජීවිතේට දැකලා නැහැ. ඒ නිසා පුදුම මාළුවාව රජ්ජුරුවන්ට බාර දීලා තෑගි භෝග ලබා ගන්න ඕනි කියලා හිතපු දීවර නායකයා රජ්ජුරුව ළඟට මේ මාළුවා අරන් ගියා. දැන් ලබු ගෙඩියේ තොවිල කරන අය ඉන්නේ රජමාලිගාවේ.
රජතුමා මේ මාළුවා දැකලා පුදුම වුණා. ඊට පස්සේ මේ විශාල මාළුවගෙන් රජවාසලේ හැමෝටම කන්න පුළුවන් මාළු ව්‍යංජනයක් හදන්න කෝකියට අණ කළා. ඉතින් කෝකියත් මාළු ව්‍යංජනය හදන්න මාළුවව දෙකට කැපුවා විතරයි මාළුවාගේ බඩේ තිබිලා ලබු ගෙඩිය හම්බුණා. ඒ පාර කෝකියා ලබු ගෙඩියත් දෙකට පැලුවා. ඔන්න එතකොට ලබු ගෙඩිය ඇතුලේ තොවිලේ නටනටා හිටපු සේරම කට්ටිය එළියට ආවා. රජතුමා පුදුමෙන් පුදුමයට පත් වෙලා බලාගෙන හිටියා. ඒ වගේම රජවාසලේ අනෙක් අයටත් පුදුමයි. ඒ විතරක් ගමරාලගේ ගෙදර ඉඳලා ලබු ගෙඩිය ඇතුළට ගිය තොවිලේ නටපු අයටත් මේ මොකද උනේ කියලා පුදුම හිතුණා. ඉතින් කට්ටියම පුදුමෙන් ඉන්න අතරේ එක දෙයක් සිද්ධ වෙලා තිබුණා. ඒ තමයි ගමහාමිනේගේ කාටවත් සනීප කරන්න බැරුව හිටපු ලෙඩේ නම් සනීප වෙලා තිබුණා. ඔන්නෝක තමයි ලබු ගෙඩියේ තොවිලේ වගේ කියන්නේ. සවන් දෙන්න මේ විශේෂ නිවේදනය. Pay your kind attention to this announcement. අද දිනයේ පාසල් අධ්‍යයන කටයුතු වල නිමාව. Now it's time to close the today's studies. Para
අතු ඉති නැමි නැමි සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා අතු ඉති නැමි නැමි සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝ තැන්නක් පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා මෙතන දහම් පාසලක් අහසිරුරේ ඇසුර ලබන නවතෝ තැන්නක් අතු ඉති නැමි නැමි සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා අතු ඉති නැමි නැමි සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝ තැන්නක් බන කියන්න නුවණ ලැබෙනවා පැලක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා රටක් මැද්දේ බන කියන්න නුවණ ලැබෙනවා පැලක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා මෙතන දහම් පාසලක් හෙළ සිරිතට මුල් තැන දෙන නවතෝ තැන්නක් අතු ඉති නැමි නැමි සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා අතු ඉති නැමි නැමි සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා